ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය ගිය අවස්ථාවේදී කතා කරපු අනිච්ච සංඥාව ගැන එතෙන්දී පැහැදිලි කිරීමක් තියෙනවා මායාවෙන් ණයට ගත්ත දේවල් තමයි කියලා හයක් රති රම රස රට රංග රජ කියලා හයක් අපි මායාවෙන් ණයට අරගත්තු දේවල් පරිහරණය කිරීමක් තමයි වෙන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒකට හැකියාව තියනවද රාග ද්වේෂ මෝහ හැටියට ගොනු කිරීමටත් ඊට පස්සේ අපි අනිච්ච සංඥාවේ කර මරණ ධම්මතෝති කියන එකට අනුගත කරගෙන අපිට බලන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් අගය කරනවා. ඔව් මරණ ධම්මතෝති මම එදත් කිව්වා මේ දැන් අපි සිතට මායя කියලානේ කියන්නේ නේද? ඔව් ගාමිණී නන්ද මහත්මයා එතුමා මං හිතන්නේ මයික්‍රොෆෝනිය දිගටම ඔන් එකේ තිබ්බනම් හොඳයි එතුමාත් එක්ක පොඩ්ඩක් මේ කියන්නේ පොඩි සංවාදයක් කරගන්න. ඕන් එකේ ගාමිණී මහත්මයා ඇහෙනව නේද? ගාමිණී මහත්මයා ඇහෙනවද? දැන් ඇහෙනවා. හොඳයි. දැන් ඇහෙනවා. දැන් අපි සිතට කියන්නේ මොකද්ද මායя කියලා? එහෙමයි. දැන් ඔබතුමා කිව්වා මායාවෙන් ණයට ගත්ත ටිකක් අපි තියාගෙන ඉන්නේ කියලා. මාරා මිසතෝති කියලා දුක්ඛානුපස්සනාවේ ලක්ෂණිකුත් තියෙනවා. දැන් අපි ඇත්ත වශයෙන්ම දැන් බැලුවහම දැන් අපිට මේ ලෝකයේ ඇතුලේ සම්මුතික වශයෙන් අපි හදාගත්ත වැඩපිළිවෙලක සත්‍යයක් වශයෙන් ජීවත් වෙනවා. කොහොමද? නමක් ගමක් තියෙනවා, ගෙයක් දොරක් තියෙනවා, තනතුරක් තියෙනවා, පවුලක් ඉන්නවා, එහෙම නැත්නම් යම්කිසි පිරිවරක් ඉන්නවා, යම්කිසි භූමිකාවක් නියෝජනය කරනවා. දැන් හැමෝටම මොහොම තත්ත්වයක් තියෙනවා. දැන් මේ සම්මුතික කතන්දරය ඇතුලේ අපි ජීවත් වෙනවා. සම්මුතිය ඇතුලේ අපි ජීවත් වෙනවා. ලෝකයා බැලුවාම ඉතින් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ద్వාර වලින් අරමුණු අරගෙන අපි සතුටෙන් ජීවත් වෙනවා. ජීවන වැඩපිළිවෙලක් අපට පේනවා. ඊට පස්සේ අපි ඕක ඇතුලේ එක එක මට්ටම් වලින් සතුටු වෙනවා. සැප විඳිනවා කියලාත් කියනවා. ඉතින් ওই විදිහට හදාගත්ත ලෝක වැඩපිළිවෙලක් තමයි මේ පේන්න තියෙන්නේ. ওই විදිහට ගත්ත කුටුම්බ එහෙම නැත්නම් ওই වගේ ගත්ත ඔය වගේ එක රාශි වීම ගොඩක් එකතු වුණාම ලෝකය කියලා එකක් පේනවා. සම්මුතික වශයෙන් ලෝකය කියලා. එතකොට අපි ඒකට නමක් දානවා, ගමක් කියලා දානවා, සමාජයක් කියලා දානවා, නගරයක් කියලා දානවා, රටක් කියලා දානවා, මොනවා හරි නමකුත් තියෙනවා ඒකට. දැන් ඒක ඇතුලේ අපිට පේන්න තියෙනවා මෙහෙම මිනිස් කොට්ටාසයක් ඉන්නවා, හදාගත්ත ශිෂ්ටාචාරයක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා, ආචාර ධර්ම ගුණ ධර්ම තියෙනවා, යම්කිසි ආකාරයකින් ලෝක වැඩපිළිවෙලක් තියෙනවා. ඒක දැන් සම්මුතික ලෝකය. දැන් මේ සම්මුතික ලෝකේ විවිධ දෙනා විවිධ නන්දාගෙන විවිධ තනතුරු හොබවමින් විවිධ භූමිකා හොබවමින් කටයුතු කරනවා. අපි එකිනෙක රස්සා කරන එකිනෙකා එක එක જાති රස්සා කරනවා. එතකොට එක එක රස්සා කරමින් එක එක ආකාරයෙන් තම තමන්ගේ පැවැත්ම හදාගෙන තියෙනවා. එහෙම බැලුවාම විවිධත්වයෙන් යුක්ත ලෝකයක් පේනවා, සමාජයක් පේනවා. නමුත් අවසානයේ බැලුවාම අවසන් විග්‍රහයේදී සියලු දෙනා කරලා තියෙන්නේ මොකක්ද? එකම දෙයයි. මොකක්ද එකම දේ? සංකාර රැස් කිරීම. අන්න එච්චරයි කරලා තියෙන්නේ. එහෙනම් අවසාන විග්‍රහයේදී සියලුම දෙනා කරලා තියෙන්නේ සිත නැමැති මායයට අවශ්‍ය දේ. ඒ පුද්ගලයාගේ තියෙන ඒ සත්‍යයේ තියෙන අනවබෝධය කොච්චර අඩුද වැඩිද ඒ මට්ටමට හෝ ඒ ක්‍රියාවලිය ගොදුරක් වෙලි ඉන්නේ. ඒකේ යම්කිසි ආකාරයකින් ඒ මුලාව උපරිම නම් ඒ කියන්නේ මාත්‍රයක්වත් අවබෝධයක් නැත්තම් මෙතන මේ පවතින මේ ක්‍රියාවලිය පිළිබඳව මේ ධර්මයේ දැකීමේ හැකියාව දශමයක්වත් නැත්තම් එහෙනම් ඒ සත්‍ය උපරිම වශයෙන් ගොදුරු වෙන සිතට. එතකොට තමයි අර යෙදෙන්න පුළුවන් උපරිම පාප කර්ම වල යෙදෙමින් දස අකුසලයේ මේදෙමින් පංච දුෂ්චරිතයේ මේදෙමින් ඊටාම හීන දීන ලාමක ජීවිතයක් ගෙවන සත්‍යයක් බවට පත් වෙන්නේ. දැන් බලන්න මේ මනුස්ස සමාජයේ කොච්චර ඉන්නවද මේ බඳු සත්‍යෝ. සමහර විට රටක් රාජ්‍යයක් පිළිගත්ත මිනිස්සු හැටියටයි වුන් සඳහන් වෙන්නේ. රටේ සමහර විට ප්‍රධානී වෙන්න පුළුවන්, පාලකයෝ වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ බැලුවාම ක්‍රියාවලිය වුන් හීන දීන ලාමක නීච තැනකින් ඇයි ඒ තරම්ම වුන් සිතට වහල් වෙලා ගොදුරු වෙලා ඒ කියන්නේ මාත්‍රයකවත් අවබෝධයක් නැහැ. මාත්‍රයකවත් අවබෝධයක් නැහැ. එහෙනම් ඒ අය කරන්නේ මොකද? උදේ ඉඳලා රෑ වෙනකම් එයාලා බැලුවාම කෙනෙක්ට කියන්න පුළුවන් දේශපාලනය කියලා කියන්න පුළුවන්, වෙළඳාම කියන්න පුළුවන්, කලාව කියන්න පුළුවන්, ක්‍රීඩාව කියන්න පුළුවන්, මොන ක්ෂේත්‍රේ මොන විදියට කිව්වත් මොන තනතුරක් මොන තානාන්තරයක් මොන නම්බුනාම ඉසලුවත් අවසානයේ කරලා තියෙන්නේ තමන්ගේ සිතට වහල් වෙලා සිතට අවශ්‍ය දේ කරපු එක. එහෙනම්
දැන් ඔබතුමාගේ මං ඊළඟ ප්‍රශ්නෙත් අහනවා. සිත විසින් මේ නැවත නැවත එහෙනම් මේ ගොඩනගන්නේ මොකද්ද මේ? දැන් අපි දැක්කනේ දැන් මේ අවසානයේ බැලුවාම ලෝක සම්මුතියේ සම්මුති සියල්ල බිඳහැරියාම අවසානයේ පරමාර්ථය එකයි පේන්නේ. තුච්ච නින්දේ සිතට අවශ්‍ය කරන්නේ කර්ම රැස් කරගන්න එච්චරයි. ඒ සිත කාගේද කින්දමන්ද කියලා විග්‍රහයක් එහෙම එකක් අවශ්‍ය නැහැ. මොකද සිත කියන එකට නාමයක් පනවන්න බෑ. සිත කියන එකට පුද්ගලත්වයක් පනවන්න බෑ. සිත කියන එකට ආත්මයක් පනවන්න බෑ. සිත කියන එකට සත්වත්වයක් පනවන්න බෑ. සිත යනු හේතුඵල ධර්මයක් විතරයි. සිත යනු අනත්ත් ධර්මයක්. ආත්මීය සාරයෙන් ශූන්‍ය ධර්මයක්. එහෙනම් ඒ සිත අවසාන කරලා තියෙන්නේ මොකද්ද? කර්ම රැස් කරපේක. ඒ කියන්නේ සසර පැවැත්ම ගොඩ නගපේක. එහෙනම් මම ඔබතුමාගෙන් නැවත ප්‍රශ්නයක් අහනවා. ඒ පැවැත්ම යනුවෙන් ඒ ගොඩ නගන්නේ කුමක්ද? නැවත නැවත මේ ගොඩ නගන්නේ මොකද්ද? දුක එකතු කිරීම තමයි වෙන්නේ ස්වාමීන් වහන්සේ. දුක එකතු කිරීම හරහා පැවැත්ම ගොඩනගා ගැනීම. මේ සිත අදින්නේ කොයි පැත්තටද? කාමයේ පැත්තට. ඈ? අදින්නේ සම්මතයේ හැටියට කාමයේ පැත්තටමයි අදින්නේ. කාමයේ පැත්තට අදින්නේ ඇයි? සංකාර රැස් කරගන්න. එහෙමයි. සංකාර රැස් කරගන්නේ ඇයි? පැවැත්ම ඉදිරියට ගෙනියන්න. පැවැත්ම ගෙනියන්න. පැවැත්ම යනු කුමක්ද? පැවැත්ම යනු මරණයයි. මොකද්ද මේ නැවත නැවත ගොඩනගන්නේ? මරණය. මරණය. ඒකයි කිව්වේ භාග්‍යතුන් වහන්සේ මොකද්ද? ජීවිතං අනියතං මරණං නියතං. එහෙනම් මෙන්න මේ මං ඊට එදත් පැහැදිලි කරා කාරණාවක්. ඒ තමයි මේ සිතට බුදු පියාණන් වහන්සේ මායя කියලා කියන්න හේතු ගොඩාක් ගැලපෙනවා. දැන් මේ සිත නැවත නැවත මේ පැවැත්ම කියලා ගොඩනගන්නේ මරණය. සබ්බ ගච්ඡanti සබ්බේ මරණං අහංච. උපදින්නේම මරණය අතදරාගෙන. උපත කියන්නේම මරණයට නමක්. මිනිසුන් නොදන්නව වුණාට. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අප්පමාදෝ අමත පදං. උපතක් නැති තැන විතරයි අමරණීයත්වය තියෙන්නේ. දැන් අද වෙනකොට මම එදත් කිව්වේ අර මේ ලෝකේ මිනිස්සුયો මේ වෙනකොට විද්‍යාඥයෝ උත්සාහ දරනවා අමරණීය වෙන්න. කියනවා අර තාපසයෝ ඉන්නවලු අමරණීය මේ හිමාලේ. කොහෙද තාපසයෝ ඉන්නේ අමරණීය? ටික බොහොම සුළු කාලයක් ඉඳලා උන්දලත් මැරිලා යනවා. මනෝ කායෙන් හිටියත් එහෙම ඉන්න බෑ. මහා බ්‍රහ්මියොත් ඉන්නවා එහෙනම් අර රූපී මනෝමය කායකින්. අර එහෙම ඉන්න පුළුවන් තාපසයොත් ඉන්නවා ඒ වනාන්තරවල. හැබැයි බොහොම සුළු කාලයක් සංසාරෙත් එක්ක සංසන්දනය කරාම. ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට වඩා වසර ගානක් වැඩියෙන් හිටියාම කියනවා අමරණීයයි කියලා. මොනතරම් ඔලොමොට්ටල චින්තනයක් ඇතුළේද මේ ලෝකේ දකින්නේ. ඉතින් විද්‍යාඥයෝ උත්සාහ කරන්නේ මොකටද? මැරෙන්නේ නැතුව ඉන්න. ඔවුන් ඒකට තමයි අමරණීයත්වය කියන්නේ. උපතක් ඇති තැන ඒකාන්තයෙන් මරණය තියෙනවා. සංකතයක ලක්ෂණයක් ඒක. එහෙනම් ඉපදිච්ච යමක බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ මරණය. එහෙනම් යමක් උපන්නේ නැත්තම් අජාතං අපාතු භාවං අන්න නිවන. සකස් වුණේ නැත්තම් අසංකත. හටගත්තේ නැත්තම් අජාත. පහළුනේ නැත්තම් අපාතු භාවං. අපාතු භූතං මොකද්ද? නිවන. එහෙනම් අමරණීයත්වයේ තියෙන්නේ උපත අවසන් වෙච්ච තැන. සංකතය අවසන් වෙච්ච තැන අසංකතය තුල. එහෙනම් සංකතය යනු මරණය. එහෙනම් ඒකාන්තයෙන්ම සංකතය යනු මරණයයි. නිවනට කියන්නේ මොකද්ද? අමෘතය කියලා. මෘත කියනවා මැරෙනවට. මැරිච්ච ශරීර එකතු කරන තැනට කියනවා මෘත ශරීරාගාරය. එහෙනම් අමෘත කිව්වේයි. මරණය අවසන් වෙන නිසා. මැරෙන්න කෙනෙක් ඉන්න එපැයි. සත්‍යයක් නම් ඉන්නේ මේ ස්කන්ධ පංචකය තුල අවිද්‍යාවෙන් සකස් වෙච්ච ඒ සත්‍ය අවසන් කරාම දැන් මැරෙන්න කෙනෙක් නැහැ. නිසා රහතන් වහන්සේලා කවදාවත් මැරෙන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නවා රහතන් වහන්සේලා මැරෙනවා කියලා. රහතන් වහන්සේලා බුදු සම්මා සම්බුදු පියාණන් වහන්සේ රහතන් වහන්සේලා කවදාවත් මරණයට පත්වන්නේ නැත. ස්කන්ධ මරණයට පත් වෙන බව හැබැයි ස්කන්ධ යනු බුදු පියාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ හෝ නොව. ඒ උත්තමයන්න් වහන්සේගේ නාමය සදාතනිකයි. උන්වහන්සේ සදාතනිකයි. හැබැයි සංකතය තුල නෙමෙයි අසංකතය තුලයි. ඒකයි නුවණින් දකින්න ඕනේ. එහි පැවැත්මක් නැහැ. පැවැත්මක් නැතිකම තමයි සදාතනික. පැවැත්ම හැමතිස්සෙම తాවකාලිකයි. එහෙනම් ලෝකය කියන්නේ తాවකාලික ප්‍රපංචයක්. එහෙනම් මේ ලෝකයේ තුල विद्यमान වන ප්‍රධානම කාරණාව මරණය. මරණය කියන එක අති ගැඹුරින් විග්‍රහ කරන්න පුළුවන් හැම අතින්. මොකද මේ ලෝකේ සකස් වෙච්ච සියල්ල පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන ශුද්‍රාෂ්ටක වලින් සකස් වෙලා තියෙන්නේ මේ රූප සියල්ල.
ඊට පස්සේ රූප වලට අමතරව තව විශේෂයක් තියෙන නාම ධර්ම. ඒ සියල්ල සකස් වෙලා තියෙන්නේ රූප ධර්මයි නාම ධර්මයි. ඔය දෙකෙන් තමයි ලෝකේ සකස් වෙලා තියෙන්නේ. රූප ධර්ම සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන ඒ මූල රූප කලාපෝලි නිෂ්පන්න සහ අනිෂ්පන්න වශයෙන් දෙආකාරයකට. නාම ධර්ම වලින් තමයි මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඉතුරු පියවර සකස් වෙලා තියෙන්නේ. සමස්තයක් වශයෙන් ගත්තාම මුළු ලෝකෙම සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු 6කින් ස්වභාව 6කින්. එහෙනම් මෙන්න මේ ස්වභාව 6 තුල තියෙන ලක්ෂණය තමයි මරණය. ඒකාන්තයෙන් මේ 6 තුල තියෙන මරණය. මේ සංකත ලෝකයේ තුල තියෙන මරණය. එහෙනම් මේ ධාතු 6න් සකස් වෙච්ච මේ නාම ධර්මත් මේ ධාතු 6න් සකස් වෙච්ච රූප ධර්ම වලත් නාම ධර්ම වලත් තියෙන ප්‍රධාන ලක්ෂණයක් ඒ තමයි මේ සියල්ල නියාම ධර්මයන්ට අනුකූලව පවතින. මේ සියල්ල හේතුඵල වශයෙන් සකස් වෙලා තියෙන සංකත ධර්ම. ඒ නිසාම මේ සියල්ලටම පොදු ලක්ෂණ දෙකක් තියෙනවා ජරාවයි මරණයයි. ජරාවයි මරණයයි ජරා මර. එහෙනම් මේ සියල්ල මොහොතක් පාසා මරණයටපත් වෙන අපිට පෙවුන්නේ නැති වුණාට. එහෙනම් මේ මරණය පේන්නේ නැති ඇයි ක්ෂණික මරණය. අවස්ථා මරණය පේන්නේ නැති ඇයි. නැවත නැවත සමුදේ වෙන නිසා. නැවත නැවත නිබ්බන්තියෙන් වැඩෙන නිසා පේන්නේ. රූපයක ආයුෂ කාලයේ චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙනවා. රූපක්ෂණයක් කියන්නේ. රූපේට තියෙන චිත්තක්ෂණ 17ක ආයු කාලයක්. චිත්තක්ෂණයේ ආයු කාලයේ රූපේ ආයු කාලයෙන් 17න් එකක්. ඒකත් උප්පාද තිති භංග කියලා අනුචිත්තක්ෂණ වශයෙන් කොටස් තුනකින් බෙදලා යනවා. එතකොට ගත්තොත් එහෙනම් රූපයත් ක්ෂණයක් පාසා බෙදලා යනවා. ඒක රූපේ මරණයයි. චිත්තක්ෂණයත් මොහොතක් පාසා ක්ෂණයක් පාසා චිත්තක්ෂණත් සිත් මැරිලා යනවා. ඒක චිත්තක්ෂණේ සිතෙහි මරණයයි. එහෙනම් රූපයත් මැරෙනවා, සිතත් මැරෙනවා මොහොතක් පාසා. නමුත් කර්මයෙන්, ආහාරයෙන්, ස්පර්ශයෙන් යන දිවසින් විවිධාකාර ක්‍රම වලින් ජනිත කරන නිසා මේක අවිජ්ජාවෙන්, තෘෂ්ණාවෙන්, කර්මයෙන්, ආහාරයෙන්, නිබ්බන්ති ලක්ෂණින් කියන මේ උදේ වය විග්‍රහ කරද්දී විග්‍රහ කරන අපි ඉස්සරහට ඒ ගැන ගැඹුරු සාකච්ඡාවකට යන්. ඒ ලක්ෂණ වලින් නැවත නැවත මේක සමුදේ කරන නිසා මේ අවස්ථා මරණය ක්ෂණික මරණය පේන්නේ. අර අවසානයේ මృత සංඛ්‍යාත මරණය පේනවා. මොකද එතෙන්ට යනකොට ඒ ස්කන්ධයන්ට අදාළ සියලු හේතු අවසන් වෙලා. එතකොට අපිට පේනවා ස්කන්ධ වශයෙන් මරණයටපත් වෙනවා. ඒක තමයි මරණය කියලා අරන් තියෙන්නේ. එච්චරයි. නමුත් මේ මොහොතක් පාසා මේ පවතින මේ ස්කන්ධ මරණයට අමතරව තියෙන ඒ ස්කන්ධ මරණය කියන්නේ අවසානයි. ඊට කලින් තියෙන මේ අවස්ථා මරණ ක්ෂණික මරණ එකක්වත් පේන්නේ අපට ප්‍රඥාවෙන් මේ දිහා බලන්නේ නැති නිසා. එහෙනම් මේ පැවැත්ම කියලා කියන්නේ මරණය කියලා ගැඹුරින් බැලුවහම පේනවා. එහෙනම් මේ සිත කොයි පැත්තටද අදින්නේ? ඔන්න ඔය පැවැත්ම දෙසට. ඒ කියන්නේ මරණයේ දෙසට අදින්නේ. ඒ මරණයේ තව ගැඹුරු පැත්තක් තියෙනවා. ලෝකේ ගත්තාම සුගතිය සහ දුගතිය කියලා ආකාර දෙකකට බෙදන්න පුළුවන්. මෙන්න මේ දෙකේ සුගති වල ඉපදුනොත් ඥානවන්ත සත්වයෙක් විදිහට අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ මරණය අවසන් කරන්න පුළුවන්, අවරණීය වෙන්න පුළුවන්. ඒ නිසා මේ තුච්ච නින්ද සිත දන්නවා මේක කවුරු නැතත්. සිත දන්නවා හොඳට මතක තියාගන්න. දැන් ඔබ බණ අහන්න ඉන්න ඕන කියලා කිව්වහම එපා කියන්නේ කවුද? තමන්ගේම සිතනේ. එහෙනම් සිත දන්නවනේ මේ බණ අහන්න හදන්නේ මට වැඩේ දෙන්න තමයි. මාව අවසන් කරන්න තමයි මාව පරාජයටපත් කරන්න තමයි කියලා. ඔබ දැන් මෙතන මේ බණ අහන පින්වතුන් හරි අප සියලුම දෙනා කීවතාවක් මේ සිතට අහුවෙලා තියෙනවද බණ අහන්න ගිහිල්ලා? හොඳට කල්පනා කරන්න. එක්කෝ බණ අහන්න යන් කිව්වහම එපා කියලා නවත්තලා ඇති. එක්ක මොන හරි උප්පර වැට්ටියකින් බණ අහන්න අවස්ථාවක් නොදී මගහැරලා ඇති. එහෙම නැත්නම් බණ අහන්න ආවට පස්සේ ඒ ලැබිච්ච ඒ අවස්ථාවත් මගහැරවගෙන ඒ බණ අහන්න ආපු වෙලාවෙත් දහසක් දේවල් කල්පනා කර කර රටේ නීති වැඩ කර කර ඉඳලා නැගිටලා යන්න ඇති වොන්තර. ඒ කිව්වේ එහෙනම් මේ සිත නීවරණ වලින් වහගෙන ඉන්නවා නිවන. ඒ කියන්නේ සිත අඳුරනවා නිවන. කවුරු නැතත් සිත දන්නවා නිවන කියන්නේ මේ නිරෝධයටයි කියලා. මොකද සංඛාර නිරෝධ වෙනකොට සිත දැනගන්නවා මේ සිතේ පැවැත්ම නිරුද්ධ වෙන්නයි යන්නේ කියලා. එතකොට මොකද කරන්නේ? සිත දන්න කොම වංචක ධර්ම ක්‍රියාත්මක කරමින් පුළුවන් තරම් ගැටගසමින් ආපහු පැවැත්ම ගෙනියන්න වැඩ සිද්ධ කරගන්නවා. මේක ප්‍රඥාවෙන් දැක්කේ නැත්නම් හැමදාම මේ සිතේ ගැටවලට අහු වෙවි ඉන්න වෙන සංසාරේ. එතකොට එහෙනම් මෙන්න මේ සිතේ ලක්ෂණයක් තියෙනවා මොකද්ද? සිතට ඊටාම අවාසි සහගතයි සුගතියේ පසුවෙනි. මොකද සුගතියේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් වැඩවසනවා. මේ සිත පිළිබඳ අවබෝධය ලබා දෙන උත්තරීතර මහා උතුමන් වහන්සේ වැඩවසනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වැඩවසනවා. ඒ නිසා සිතට පරාජය තියෙනවා සුගතිය තුල. සිත පරාජයටපත් වෙන සුගතියකදී.
ඒ නිසා සිත දන්නවා මේක. ඒ නිසා සිත මොකද්ද කරන්නේ? හැම මොහොතකම දුගතියට යන පාර කපා ගන්නවා. කොහොමද? පංච දුස්චරිතයේ මේ දෙනවා. දස අකුසලයේ මේ දෙනවා. මොකක් පෙන්ලාද? ආස්වාදයේ පෙන්වලා. එහෙනම් මේ සිත හැමතිස්සෙම අදින්නේ කොයි පැත්තටද? දුගතිය පැත්තට. දුගතියේ මරණය බහුල කාරණාවක්. දුගතිය ඉපදුණු සත්‍යයට කල්ප කෝටි ගණක් යනතුරු උරුම වෙන්නේ මරණය විතරයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ සිත අදින්නේ පැවැත්ම දිහාටයි. පැවැත්ම තුලත් දුගතිය දිහාටයි. ඇයි? මරණය පැත්තටයි ඇදගෙන යන්නේ. වැඩියෙන්ම මරණය විතරයි තියෙන දුගතියේ. සැපක් කියලා එකක් නැහැ. ජීවිතයක් කියලා එකක් නැහැ ඇත්තටම. නිර්වල සතුන් අර තියෙනවා ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි වැරේ දසදහස් වරේ කියලා. දස නෙමෙයි කෝටි වාර ගණන් මැරි මැරි උපදිනවා සතර අපාගත සත්‍යය. නිර්වල එහෙම සංජීවය කියන නිරය ගැන සඳහන් කරලා තියෙනවා. නිර්වල සත්‍යය මැරි මැරි ඉපදින්නේ. මොහොතක් පාසා. අනිකුත් සතර අපා සත්‍යයොත් එහෙමයි. එහෙනම් මරණය විතරමයි උරුම වෙලා තියෙන සත්‍යයට මේ සිතට වහල් වෙච්ච. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මරණ ධම්මතෝති මේ ආස්වාදය මේ කාමය දැන් බලන්න කිව්වේ අපිට මොකද්ද? කාමී ආස්වාදය. කාමී ආස්වාදය ඒ කාමී ආස්වාදය සකස් කරන්න හේතු වන ප්‍රත්‍ය. මෙන්න මේ ටික තමයි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න කිව්වේ. එහෙනම් අපි දකින්න ඕන අනිත්‍ය ලක්ෂණයට අනුව මරණ ධම්මතෝති කිව්වහම මේ මෙරි මෙරි යනවා කියලා නෙවෙයි. මැරෙන එක ඇහැට පේන එකක්. පේන්න තියෙන මරණිකුත් තියෙනවා. සම්මුතික මරණය. ඊට වඩා ගැඹුරෙන් ප්‍රඥාවෙන් දකින්න මේ ධර්ම මරණ ධර්ම කියන්නේ මරණය කරාම කැඳවගෙන යන නැවත නැවත මරණය ගොඩනගන ධර්ම හැටියට ආස්වාදයේ කාමී. අන්න එදාට ඔබ දකිනවා ආස්වාදයේ කාමී අනිත්‍ය ලක්ෂණය මරණ ධම්මතෝති කියන ලක්ෂණයට අනුකූලව. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තව තියෙනවද ප්‍රශ්න ඔබතුමාට? තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මේතෙන්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මම පස්සේ සාමාන්‍ය අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒක ධාන සම්බන්ධව මහා සතිපට්ඨාන සූත්‍රයට ගලපලායි මට ප්‍රශ්නේ තියෙන්නේ. කමක් නැත්නම් මේ වෙලාවේ එමුවත්. සාමාන්‍ය අහන්න. ඔව්. ස්වාමීන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව මම මේ පැහැදිලි කර ගැනීමක් ඉල්ලන්නේ. එතන අපි වඩාගෙන යනකොට ඒ කියන්නේ මාර්ගයේ ඉන්නකොට ධාන වැඩෙනවා මිසක් ධානය අපි වඩනවා නෙමෙයි අරිය ධාන වැඩෙනවා කියන එක තමයි මගේ අදහස. හරියට හරි. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඒකත් ආනාපාන සති භාවනාවෙන් වඩන අනරිය භාවනාවක් කියන්නේ එකමද නැත්නම් දෙකක්ද? දෙකක්. ඒ කියන්නේ මෙහෙමයි. ඔබතුමා අහන්නේ ආනාපාන සතිය පිළිබඳවනේ නේද? ඔව් හුස්ම ගැනීම. ආනාපාන සතිය ආනාපාන සති සමාධිය නෙමෙයි හුස්ම ගැනීමෙන් කරන. එහෙම නැත්නම් කසින වැඩිමෙන් ලැබෙන ධාන. ඔව්. දැන් කසින පිළිබඳව දැනගන්න ඕන නම් අන්න මහා රාහුලවාද සූත්‍රය බැලුවා නම් හරි. පාඨවි කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, ආපෝ කසිනේ කියන්නේ මොකද්ද කියලා අසිරිමත්ව බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට විස්තර කරනවා මහා රාහුලවාද සූත්‍රයේ. අපි ඒ වගේ මම දැන් බලාපොරොත්තු වෙන ඉස්සරහට අපි මේ ධම් සංවාදය තුලදී ඒ සතියේදී එක එක විශේෂ සූත්‍ර දේශනා මතු කරන්න. එතකොට දැන් මොකද මේ අසිරිමත් වූ ධර්මයේ කියන්නේ ඉමක් කොනක් නැති අනන්ත අවකාශයක්. ඉතින් එතකොට මේ ධර්මීය අපිට මේ කෙටියෙන් විග්‍රහ කරන්න ගියාම ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට යම්කිසි ආකාරයකින් කැලල් පව වෙන්න පුළුවන්. මොකද උන්වහන්සේ මහා විස්තරණ අදහසකින් දේශනා කරනදී අපි සංක්ෂිප්ත කරන්න ගියාම අපි මහා වැරද්දක් කරගන්නව වෙන්න පුළුවන්. ඒ නිසා අපි මට හිතෙනවා වඩා හොඳයි කියලා අපි සතියෙන් සතියට සූත්‍ර දේශනා අරගෙන විග්‍රහ කරන එක. සූත්‍ර දේශනාවම ගන්නවා එදාට. දැන් එහෙම ගන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රය. හැබැයි ඒක එක සතියකින් විග්‍රහ කරන්න නම් පුළුවන් වෙන සූත්‍රයක් නෙවෙයි. ඒ තරම්ම දීර්ඝයි. ඒ තරම් විස්තරාත්මකයි. ඊළඟට ඔය ධාන සම්බන්ධයෙන් තියෙන අනිකුත් සූත්‍ර මම ඒ ගැන ගැඹුරට ඉදිරියේදී කියනවා. එහෙම කියද්දි තමයි ආනාපාන සතිය ගැනත් විස්තරාත්මකව විග්‍රහ කරන්න ඉන්නේ පටිසම්භිදා මග්ගප්පකරණයට අනුකූලව. එහෙමයි. පටිසම්භිදා මග්ගප්පකරණේ ලෝකෝත්තර ආනාපාන සතිය පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් තියෙනවා. දැන් ඔය කියන ලෝකෝත්තර ආනාපාන සතිය කියන්නේ මොකද්ද? පොඩ්ඩක් ගැඹුරින් බැලුවොත් මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපි මේ සංඛාර නිරෝධ කරගෙන යන ක්‍රියාවලියේදී මේ අවිජ්ජාව දුරු කරමින් සංඛාර නිරෝධ කරන මේ මාර්ගේ නිවන් මාර්ගයේ ගමන් කරනකොට මොකද වෙන්නේ?
සමහර තැන්වලදී නැවත නැවත සිහිය බිඳිලා යනවා. එතකොට මොකද වෙන්නේ? නැවතත් සංයෝජන නැగిලා එනවා. ඒ කියන්නේ රාග දේශ මොහ උදා වෙනවා ආපහු. එහෙනම් මේ මාර්ගේ ගමන් කරන කෙනෙක් පරම නිෂ්ඨාවට ළඟා වෙන තුරු මොහොතින් මොහොත ඔහු ඒ අය ඒ බුද්ධ ශ්‍රාවකයා මේ නැවත නැවත මේ සිතට ගොදුරු වෙනවා. ඒ කියන්නේ නැවත නැවත සිහිය බිඳිලා යන හැම මොහොතකම සංයෝජනයන්ට ගොදුරු වෙනවා. එහෙනම් සංයෝජන හෙවත් මේ රාග දේශ මොහ නැවත නැවත වැඩෙනවා. අනුසය බලවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඉවර කරන්න යන කාලෙ දිග් ගහනවා. දැන් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පනවනවා උපරිම මේ අවම දින 7යි උපරිම අවුරුදු 7යි කියලා. ඒ කියන්නේ කෙනෙක් එක දිගට සියලු වැඩ පසකින් තියලා සතර සතිපට්ඨානෙ වැඩුවොත් අවම දින 7කදී අරියත් ඵලයටපත් වෙනවා. හෝ අනාගාමී ඵලයටපත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රමාද වෙමින් මේ මාර්ගේ වැඩුවත් උපරිම අවුරුදු 7යි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. අවුරුදු 7ක් ඇතුළත සීල කෙලෙස් නැසෙන්න ඕන. එහෙම නැත්නම් අනාගාමී ඵලයට හරිපත් වෙන්න ඕන. රහත් ඵලය හෝ අනාගාමී ඵලය. ඒ කියන්නේ මේ දෙකෙන් එකකටවත්පත් වෙන්නේ නැත්නම් අවුරුදු 7ක් 10ක් 15ක් 20ක් ගිහලා කියන මාර්ගය දැකලා නැහැ. ඒකයි තේරුම. හැබැයි හේතු සම්පත් තියෙන විවිධාකාර හේතු තියෙන උත්මයේ ඉන්න පුළුවන් ආනන්ද හාමුදුරුවගේ කර්මාවරණ තියෙන ඒ උත්මය ගැන නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය මිනිස්සු ගැන. එතකොට එහෙමනම් මෙන්න මේ නිවන් මඟ වැඩිීමේදී අපි අවබෝධයෙන් යුක්තව මේ අවිජ්ජාව නැසමින් යන ගමනේදී මොහොතක් පාසා සංඛාර නිරෝධ කරමින් යන්න ඕන. ඒ යනකොට අර ප්‍රමාදයක් සිද්ධ වෙන හැම මොහොතකම මොකද වෙන්නේ? අර දුරු වෙච්ච සංඛාර වලට හරියන්න ආපහු සිත විසින් ආපහු සංඛාර උපදවගෙන ආයි අනුසය වඩව ගන්න. මෙන්න මේ වැඩේ කරනවා. මේක ඔබටම දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් තත්වයක්. කියන්නේ සිතත් එක්ක සටනක් තියෙන විශාල. කියන්නේ ප්‍රඥාවන්ත ඒ අරිය ශ්‍රාවකයාගේ කාර්යය සංඛාර නිරෝධය. සිතේ ජොබ් එක සංඛාර උදා කර ගැනීම සමුදය. ඉතින් ප්‍රඥාවෙන් සංඛාර නිරෝධ කරනවා විඥාණයෙන් සංඛාර සමුදය කරනවා. මේ ගැටුම තමයි සංඝ කියන්නේ. සංයෝජනත් එක්ක ගැටි ගැටි යන ඉස්සරහට ප්‍රඥාව. ඉතින් මෙයාට තමයි බුද්ධ ශ්‍රාවකයා කියන්නේ. ඒ ක්‍රියාවලියට තමයි නිවන් මඟ වඩනවා කියන්නේ. එහෙනම් යම් දවසක සියලු සංයෝජන නැසෙන්න නම් එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? මේ සමුදය සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන් වෙන්න ඕන. සමුදයට ඉඩක් නොදීම වාසය කරන්න පුළුවන් නම් අන්න ඒ බඳු වාසයක් තුළ ඒ බඳු විහරණයක් තුළදී තමයි පුළුවන්කම ලැබෙන්නේ සියලු අනුසයන් අසා ගන්න. ඒ කිව්වේ සමුදයට මාත්‍රයකවත් ඉඩක් දෙන්න හොඳ නැහැ. සංඛාර වැඩෙනවා පියවර 3කින්. අනුසය ඊළඟට පරිඋත්ථාන ඊළඟට විතික්කම කියලා. දැන් ඔය විතික්කම සහ පරිඋත්ථාන කියන දෙක කාය සහ වචී සංවරයෙන් වළක්ව ගන්න පුළුවන් කෙනෙක්. හැබැයි අනුසය වළක්ව ගන්න බෑ සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළදී. යම්කිසි රූපයක් සැප වශයෙන් පේන මොහොතේදීම රාග අනුසය වැඩිලා යෙදිලා වැඩිලත් ඉවරයි. කර්මයක් රැස් වෙලා ඉවරයි. ඊට අනුකූලව සියුම් කර්මයක් හරි රැස් වෙනවා. මොකද කර්මයක් රැස් වෙනවා. මනෝ සංචේතනා කියන්නේ කර්මයම තමයි. මූලික මනෝ සංකාරය කියන්නේ කර්මයේ පළවෙනි මුල්ම අවස්ථාව. එතකොට එහෙමනම් ඒ අවස්ථාවේ ඒ කියන්නේ මූල මනෝ සංකාරය සකස් වෙන්නේ අනුසයෙන්. එහෙනම් ඒ අනුසය යෙදෙන මොහොතේදීම සංකාරයත් වැඩිලා කර්ම භවයත් පිහිටලා සසර ගමනක් නිර්මාණය වෙලා ඉතින් අපි දන්නේ නැහැ. අපිට පෙමුනේ අපි දැක්කේ රූපයක් සැප වශයෙන් විතරයි. එච්චරයි. අපිට පෙමුනේ. රූපේ සැප වශයෙන් පේනකොට කර්මේ රැස්ලත් ඉවරයි. අනුසය වැඩිලත් ඉවරයි. එහෙනම් එහෙම දිගටම ගියොත් කවද්ද අනුසය නසන්න වෙන්නේ අනුසය. මොකද ඒ මට්ටමේ සියුම් ආහාරයක් හොඳටම ඇති අනුසයට ජීවත් වෙන්න. සියුම් ආහාරකින් තමයි අනුසය ජීවත් වෙන්නේ. එහෙනම් අපිට ඒ සියුම් ආහාරයක් නසා ගන්න පුළුවන් වුණොත් අන්න පුළුවන්කම ලැබෙන අනුසය නසන්න. එහෙනම් අපි මොකද කරන්න ඕන? එහෙනම් අපේ සිහිය බලවත් වෙන්න ඕන. කෙබඳු ආකාරයෙන් මොහොතක් පාසා පවතින සිහියක් වෙන්න ඕනේ. එක වෙලාවකට සිහි බුද්ධියෙන් ඉන්නවා, සති සම්පජාන්ණයෙන් ඉන්නවා, තව වෙලාවකදී ඒක නෑ. ඔහොම ගියොත් ඉතින් ඒ කියන්නේ මේ රාගය, දේශය, මොහය එක සෙල්ලමක් තියෙන්නේ. එක වෙලාවකට නිරෝධය තුල, තව වෙලාවකට සමුදය තුල. ඉතින් ওই විදිහට යනකොට කවදාද මේක අවසන් වෙන්නේ?
ක්‍රමානුකූලවයි. හැබැයි සෑහෙන කාලයක් ඒ වසර කෝටි ගණනක් දිග් ගැහි අනාගාමී ඵලයට වෙලා අනාගාමී ඵලයටපත් වෙලා බ්‍රහ්මත්වයට ගියා. එසා දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ සමස්ත කෙලෙස් නැසන නිවන් මඟ. එහෙනම් ඒ මඟ වඩනවා නම් සිහිය මොහොතක්වත් බිඳින් නැතුව යන්න ඕන අර අවසාන පියවර ටික යනකොට. ගෘහ ජීවිතයක වාසය කරන කෙනෙක්ට නෙවෙයි මේක අදාළ වෙන්නේ. හොඳට මතක තියාගන්න. ගෘහ ජීවිතයක ඉන්න බැහැනි මොහොතක් පාසා සිහිය පිහිටුවගෙන. එහෙම ඉන්නවා නම් ගෘහ ජීවිතේ ඉන්න බෑ. කිසිම තේරුමක් නැති වැඩක් නේද? එහෙනම් ගෘහ ජීවිතේ ඉන්න ඕන සිහිය බිඳගෙන. දැන් එහෙම කිව්වම වාද විවාද කරන්නත් එයි. අනේ අපි ගෘහ ජීවිතවල ඉන්න අය සිහිය බිඳගෙන තින්නේ කියලා. ඉතින් ඒක වාද විවාද කරන්න ඉස්සෙල්ලා හොඳට Taman දිහා හැරිලා බැලුවා නම් හරි. කෙනෙක්. ඒතර බලාගත හැකි ඇයි ඉන්නේ කියලා ගෘහ ජීවිතේ. ඒ නිසා ඔය කියන ආනාපාන සතිය කියන්නේ මොකක්ද එහෙනම්? එහෙනම් අපට සිද්ධ වෙනවා මේ සිහිය මොහොතක්වත් බිඳෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් තරමට අපගේ සති සම්පජාන්නේ වඩව ගන්න, වර්ධනය කර ගන්න. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මේ සිහි කල්පනාව ගැට ගහලා තියන්න ඕන නිරන්තර ක්‍රියාවලියක. එහෙනම් අපි ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම්ම කරන එක වැඩක් තියෙනවා. අනිත් හැම වැඩක්ම වරින් වර කඩමින් කරන්නේ. මේ ප්ලග් එක. ජීවිතේ හැම වැඩක්ම අපි ඛණ්ඩනය කර කර කියන්නේ කඩ. එහෙම නැත්නම් අඛණ්ඩව කරන දෙයක් නැහැ ජීවිතේ. වරින් වර එක එක අවස්ථාවන්ට අනුකූලව තමයි ජීවිතේ එක එක ක්‍රියාදාමයන් සකස් වෙලා තියෙන්නේ. නමුත් ඉපදිච්ච මොහොතේ ඉඳලා මරණය තෙක්ම නොකඩවා කරන එක වැඩක් තියෙනවා. ඒ තමයි හුස්ම ගන්න එකයි පහ කරන එක. මේක නවතින්නේ නැහැ නිදාගත්තා කියලා. දැන් අපි සාමාන්‍ය දිනදා ජීවිතේ හැම වැඩක්ම ඒ මොහොතේදී සිද්ධ කරනවා මිසක් අඛණ්ඩව සිද්ධ කරන දේවල් නෑ. අඛණ්ඩව කරන එකම වැඩේ හුස්ම ගන්න එක පහ කරන එක. එහෙනම් මොකක්ද අපි කරන්න ඕන? මෙන්න මේ හුස්ම ගන්න එක පහ කරන මේ හුස්ම ගැනීම සහ පහ කිරීම හේවත් ආශ්වාස ප්‍රාශ්වාස කියන මේ ක්‍රියාවලිය එක්ක ගැට ගහලා තියාගන්න ඕන සති සම්පජාන්නේ. එහෙනම් මේක පුරුදු කරන්න ඕන, ප්‍රගුණ කරන්න ඕන එකක්. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒකේ මේ මං හොඳට හුස්ම ගත්තා, මං හුස්ම පහළට දැම්මා, ඔන්න හුස්ම උඩට ගත්තා, ඔන්න හුස්ම පහළට දැම්මා කිය හිත හිතින් එක නෙවෙයි. ඒ තමයි අනරි ආනාපාන සතිය. ඒ තමයි ලෞකික ආනාපාන සතිය. එයාලා කරන්න ඕන වැඩි දෙකේ නෑ. එයාලට අවශ්‍යනි සමාධිය විතරයි. ප්‍රඥාවක් වැඩක් නැහැ තෙන්ට. ඔය ලෞකික තාපසේ වඩන්නේ සමාධියනේ. ප්‍රඥාව නෙවෙයි. සමාධිය ප්‍රගුණ කරගෙන බ්‍රහ්මතාලයකට රින්ගන එක තමයි එයාලගේ බලාපොරොත්තුව. එහෙනම් එයාලට වැදගත් තියෙන්නේ සමාධිය විතරයි. එහෙනම් සමාධිය ගන්න නම්, සමාධිය මතු කර ගන්න නම් හුස්මට හිත පිහිටුවන එක හරි. සමාධිය විතරක් නම් බලාපොරොත්තු වෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධිය විතරක් නෙවෙයි. සමාධිය තුලින් ප්‍රඥාව මතුවෙන්න ඕන. එහෙනම් ප්‍රඥාවෙන් තමයි සමාධිය මතුවෙන්නත් ඕන. මොකද ප්‍රඥාව මුල් කරගත්තා වූ සමාධියක් ආර්ය සමාධිය කියන්නේ. ලෝකෝත්තර සමාධිය. හැමතිස්සෙම ලෝකෝත්තර සමාධිය තියෙන්නේ ප්‍රඥාවට පහළින්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම තියෙන සම්මා දිට්ඨි, අන්තිමට තියෙන සම්මා සමාධි. එහෙනම් මුලින්ම ඇති වෙන්නේ සමාධිය නෙවෙයි ප්‍රඥාව. සමාධියට එන්නේ ප්‍රඥාව තුලින්. එහෙනම් මේ සංසාරේ මේ කෙලෙස් නිවෙන්නේ ප්‍රඥාවෙන්. සමාධි උපනිශ්‍රයයි. සමාධිය ප්‍රඥාවේ ඵලයක්. එහෙනම් මේ ලෝකෝත්තර ආනාපාන සතියදී මොකද්ද කරන්නේ? සිහිය හුස්මත් එක්ක ගැට ගහලා මං දැන් හුස්ම ගත්තා, මං දැන් හුස්ම පහළ දැම්මා කිය හිත හිතින් එක නෙවෙයි. ඒ හුස්මට සමගාමීව අනුපස්සනාවේ දෙන්න ඕන. අනිච්චානුපස්සී ආස සිස්සාමිති සික්ඛති. අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්ඛති. ඇයි සිහිය ගැට ගහලා තියාගන්නේ? ඇයි හුස්මේ ගැට ගහලා තියාගන්නේ? මේ අනුපස්සනාව නතර නොකර එක දිගට කරගෙන යන්න ඕන නිසා. කුමක් හේින්ද? එසේ කළොත් විතරයි සිතට පුළුවන්. එසේ කළොත් විතරයි පුළුවන් ඉන්නේ සිතට අන්නර මූල මනෝ සංකාරය හටගන්න තියෙන හේතුවත් අසා තමයි. ඒ කියන්නේ අනුශේ වර්ධනය කරගන්න හිතට යම්කිසි අවකාශයක් තියෙනවා. ඒ අවකාශයත් නසා දමන්න පුළුවන් කෙනෙක්ට ඔය හුස්ම ගන්න එකයි පහ කරන එකයි අතර අනුපස්සන, අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන ආදී ත්‍රිලක්ෂණානුපස්සනා යුක්ත වාසය කළොත් එතකොට මොකද වෙන්නේ? සිතට අන්තරයක් නැතුව යනවා.
සංකාර රැස් කරගන්න. ඒ නිසා ඒ උතුම් වූ සමාධියට කියනවා ආනන්තරික සමාධිය කියලා. ආන්තරයක් නැති සමාධිය. අන්තරයක් තියෙන සමාධිය රකින්න කියන්නේ අන්තරයක් තියෙන සමාධි වඩන්න ගිහිල්ලා තමයි මිනිස්සු මේ සංසාරේ අනාථ වෙන්නේ. එතකොට අන්තරයක් නැති සමාධිය වඩනවා නම් කෙනෙක්, ඒ කියන්නේ ආනන්තරික සමාධිය වඩනවා නම් යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයින් සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති. ඒ උතුම් වූ සමාධිය හා සමාන කිසිම සමාධියක් නැහැ නම් අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර ආනාපාන සතිය අනුදෙන වදාරන්නේ කුමක් උදෙසාද? ආර්ය සමාධිය පූර්ණ කර ගැනීමේ ක්‍රියාපිළිවෙතක් හැටියට, මාර්ගයක් හැටියට. එහෙනම් කෙනෙක් ඔන්න ඔය මට්ටමට හුස්ම ගැනීමයි හුස්ම පහ කිරීමයි නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස කියන ක්‍රියාවලියත් එක්ක අනුපස්සනාවකට ගැට ගහලා තියාගත්තොත් එයාට පුළුවන්කම ලැබෙනවා අන්න අර සංකාර මාත්‍රයක්වත් වැඩෙන්න නොදී දිගටම නිරුද්ධ කරගෙන ඉන්න. ඒ විදිහට කටයුතු කළාම මොකද වෙන්නේ? උපරිම මොකද වෙන්නේ? ඉතින් ආයේ එතනින් එහාට බලන්න ප්‍රඥාවෙන් මොකද වෙන්නේ කියලා. කෙනෙක් මාත්‍රයක්වත් ඒ හිතේ සංකාර උදා වෙන්න ඉඩ දෙන්නේ නැත්තම් එතනම තියෙනවා මොකද්ද? ධානය. පැහැදිලි නේද? එහෙනම් දැන් අපි හුස්ම ගන්නේ අර ඩිමෝ ආඩි වෙලා ධාන වඩන වෙලාවට විතරයිද? හුස්ම ගන්න පහ කර නෑ, හැම ඉරියව්වකදීම ඒ විදිහට කළ යුතුයි. එහෙනම් ලෝකෝත්තර ආනාපාන සතිය කියන්නේ මොකද්ද? සතර ඉරියව්වෙදිම වැඩෙන ලෝකෝත්තර සම්මා සමාධිය තාරි සමාධිය පූර්ණේ කරන ඊටාම ශ්‍රේෂ්ඨ භාවනාවක්. ඒ භාවනාව කියලා කියන්නේ භාවිත කිරීමේ අර්ථය. එහෙම නැතුව අර මිනිස්සු ලෝක සම්මතයේ කොහේ හරි වාඩි වෙලා ඇස් දෙක වහගෙන කරන භාවනාව කියන අර්ථයෙන් නෙවෙයි. එහෙනම් කෙනෙක්ගේ සතිය ඔන්න ඔය මට්ටමට වැඩිලා આવොත් එහෙනම් එයාට පුළුවන්කම තියෙනවා ඉක්මනින්ම සියලු කෙලෙස් නසා ගන්න. එතකොට පුරුදු කරන කෙනෙකුට වෙලාවක් යොදාගෙන මේ වගේ එකක් මුලින් කරන එකේ වරදක් හරියට හරි. දැන් අපි වාහනයක් පදින්න බැරි නම් අපිට අපි ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලම කාගෙන් හරි වාහනේ පදවන හැටි අහගන්නවා. නමුත් අපිට යම්සි කවුරු හරි ගුරුවරයෙක්ගෙන් වාහනේ පදවන හැටි අහගන්නවා. දැන් වාහනේ පදවන හැටි අහගෙන අපි ඉස්සෙල්ලම පාරේ එලවන්න යනවද වාහනේ? පදවන්න යනවද? මොකද කරන්නේ? පාළු තැනක හරි අපේ අනතුරක් නොවන තැනක තෝරගෙන තමයි එලවන්නේ. ප්‍රගුණ උනාට පස්සේ තමයි පාරට යන්නේ නේ. ඒ වගේ ඔබතුමාගේ ප්‍රශ්න ඉතාම නිවැරදි. යමෙක්ට ප්‍රගුණ වෙනකම් විශේෂයෙන් කාලයක් අරගෙන වඩන්න ඕන. විශේෂයෙන් පහසු තැනක ඉඳගෙන පහසු ඉරියව්වක ඉඳගෙන වඩන්න ඕන ප්‍රගුණ වෙනකම්. ප්‍රගුණ උනාට පස්සේ සතර ඉරියව්වෙදී වැඩෙනවා. දැන් වාහනේ ඉස්සෙල්ලා හොඳට Tamanට අතට හුරු වෙනකම් කොයි හරි පිට්ටනියක හරි පාළු පාරක හරි ඉස්සෙල්ලා පදවලා පුරුදු පුහුණු වෙන්න ඕන. ඊට පස්සේ පුරුදු පුහුණුවාට පස්සේ පුළුවන් තනියෙන් ගිල්ලෙන් වුණත් වාහනේ ලෝගෙන යන්න ඕන තරම් මිනිස්සු ඉන්න මහා පාරක. අන්න එතකොට දකින්න ඕනේ අනේ වාහනේ අනුසාරයෙන් තවත් කාරණාවක් වැදගත් කාරණාවක් මතුවෙනවා. දැන් වාහනයක් පදවගෙන යන කෙනා වැඩ දෙකක් කරන්න ඕන එක සැරේ. එකක් තමයි පාර දිහා බලාගෙන ඉන්නත් ඕන සිහි කල්පනාවෙන් යුක්තව. පාරේ අනේන වාහන මිනිසු ගැන සිහි බුද්ධියෙන් ඉන්නත් ඕන. සිහිය තියෙන්නත් ඕන හොඳින්. ඒ වගේම තමන් මේ වාහනේ පදවන මේ යාන්ත්‍රික ක්‍රියාවලිය පිළිබඳව අවධානයෙන් ඉන්නත් ඕන. කාරණා දෙකයි. දැන් ওই දෙකෙන් එකක් විතරක් තිබුණොත් මොකෝ වෙන්නේ? ඒ කියන්නේ පාර දිහා විතරක් බලාගෙන ඉන්නවා තමන් මේ වාහනේ යාන්ත්‍රික ක්‍රියාවලිය ගැන මොන ගියර් එකේද යන්නේ ඒව මොනවාක්වත් සිහියන්නේ නැහැ. දැන් මොකක් වෙයිද? අනිවාර්යෙන් විනාශයක් කරගන්නවා. මොකද ඔහු එක පැත්තක් විතරයි බලන්නේ. ඔහු බලන් ඉන්නේ පාර දිහා විතරයි. ඔහුට මේ වාහනේ සමහරවිට ආගන්තුක සද්ද ඇහෙන්න පුළුවන්. මොන හරි යාන්ත්‍රික දෝෂයක් මතුවීමෙන් එනවා වෙන්න පුළුවන්. වාහනේ සමහරවිට තෙල් අවසන් වෙමින් පවතිනවා වෙන්න පුළුවන්. මොකක්වත් ඒ ගැන සෙවිල්ලක් නැහැ, සිහි කල්පනාවක් නැහැ. පාර දිහා විතරක් නම් එමිහ බලාගෙන යන්නේ වැඩි කාලයක් යන්නේ නැහැ වාහනේ අරගෙන. ඒ වගේම තමයි පාර දිහා බලන්නේ නැතුව වාහනේ යාන්ත්‍රික පැත්ත විතරක් හිතාගෙන සුක්කානම දිහායි ගියර් එක දිහායි බ්‍රේක් එක දිහායි ওই ටික විතරක් බලාගෙන අර ඩෑෂ්බෝඩ් එක දිහා විතරක් බලාගෙන යනවා නම් ඒ මිනිහත් වැඩි දුරක් යන්නේ නැහැ පාරේ.
එහෙනම් ගමන යන්න පුළුවන් ඉන්නේ ওই කාරණා දෙකම සුදුසු පරිද්දෙන් කළමනාකරණය කරගන්න කෙනාට. ඒක කරන්නේ කොහොමද කියලා කාටවත් ඇඟිල්ලෙන් ඇල්ල කියන්න බෑ. Tamante ඒක අර ඒකයි කියන්නේ වාහනේ පදින්න ප්‍රගුණ වුණාට පස්සේ දැන් අර ප්‍රගුණ වෙනවා කිව්වේ මොකද? අන්නේ හැකියාව ලබා ගන්න එක. දැන් ප්‍රගුණ නැහැ කියන්නේ ඒ හැකියාව නැහැ. එක්ක පාර දිහා බලන් ඉන්නකොට වාහනේ යාන්ත්‍රික ක්‍රියාවලිය අමතක වෙනවා. එක්ක යාන්ත්‍රික ක්‍රියාවලිය ගැන හිතුවහම පාර අමතක වෙනවා. එතකොට එයා ප්‍රගුණ වෙලා නැහැ. යාට වාහනේ පදවන විදිහ. ඉතින් ඒ බඳු කෙනෙක් පාර යන එක භයානකයි. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්නේ? අර දිගින් දිගට ප්‍රගුණ කරලා අන්න අර කාරණා දෙකම සමතුලනය කර ගැනීම හැකියාව ලබා ගන්නවා. ඊට පස්සේ තමයි පාරේ යන්න ඕනේ. ඒ වගේ ලෝකෝත්තර ආනාපාන සතිය වඩලා ප්‍රගුණ වෙනවා කියන්නේත් ඒකමයි. ඒ කියන්නේ නැත්තම් කෙනෙක් හුස්ම ගන්න එක විතරක් හිත හිත ඉන්නවා. හුස්ම ගන්නවා හුස්ම උඩට ගත්තා හුස්ම පහළට දැම්මා හුස්ම උඩට ගත්තා හුස්ම පහළට දැම්මා කිය හිත හිත ඉන්නවා. ඒ මනුස්සයාත් නිවන් මාර්ගය යන්නේ නැහැ ඉස්සරහට. ඒ වගේම තමයි තව කෙනෙක් හුස්ම ගන්න එක අමතක වෙලා අර ත්‍රිලක්ෂණේ විතරක් කියන්නේ හුස්ම ගන්න එකත් එක්ක 100 ගැට ගහලා මේ 100න් යුක්ත වේඩේ කරේ නැහැ. ආශ්වාසය ප්‍රාශ්වාසය ගැන අමතක වෙලාම ගියා. දැන් අනිත්‍යානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්මානුපස්සනාව විතරයි අරන් තියෙන්නේ. අර දැන් ඔහුට සිහියක් නැහැ. මේක මේ මාත්‍රයක් පාසා වෙන්න ඕන වැඩක්. මේක හුස්මක් පාසා වෙන්න ඕන වැඩක් කියන සිහිය නැහැ දැන්. ඒ නිසා මොකද වෙන්නේ? චුට්ටක් දුර යනකොට අනුපස්සනාවෙන් පිටපයින් එළියට. මනස. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් ඉවරයි අනුපස්සනාව. එයත් නිවන් මාර්ග වැඩි දුරක් යන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ. එහෙනම් කවුද ඉස්සරහට යන්නේ? ඔය දෙකම ප්‍රගුණ වෙච්ච කෙනා. ඒ කියන්නේ හුස්ම ගන්න එක හුස්ම පහ කිරීම නැත්තම් ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ පිළිබඳ සිහියෙන් යුක්තව මේ හුස්ම ගන්නවා කියන සිහියෙන් තමයි අනිත්‍යානුපස්සනාව වෙදෙන්න ඕන. මේ හුස්ම පහ කරනවා කියන සිහියෙන් යුක්තවයි අනිත්‍යානුපස්සනාව වෙදෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? එතකොට තුච්ච නින්දේ හිතට හැටියක් නැහැ. කොහෙටවත් පනින්න. කොයිම අවකාශයක්වත් ලැබෙන්නේ. එහෙනම් අන්න හොඳට ප්‍රගුණ වුණාට පස්සේ තමයි ඒ தത്വෙට එන්න ඕන. ඒ මට්ටමට ඇවිල්ලා ලෝකෝත්තර ආනාපාන සතිය වැඩුණොත් කෙනෙක්ගේ ඉක්මනින් කෙලෙස් නැසවසන් කරගන්න අවශ්‍ය පරිසරය සකස් වෙනවා. නිවන් මාර්ග වැඩෙනවා. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලෝකෝත්තර ආනාපාන සතිය නම් එයයි. ලෝකයාගේ ආනාපාන සතිය නම් එහෙම තානරිය ලෞකික ආනාපාන සතිය නම් මං හුස්ම ගන්නවා මං හුස්ම පහ කරනවා හුස්ම ටික නහය වදිනවා හුස්ම ටික ඔය නහය තල්ලේ හරි කොහේ හරි තොලේ හරි වදිනවා කිය හිතේ තින්නේ. එතන ඥානයක් නැහැ. එතන තියෙන සමාධිය විතරයි. ඉතින් ඒක කරන්න 아무තු ඥානයක් ඕනේ නැහැ. එහෙම කරා කියලා ඥානයක් උපදින්නෙත් නැහැ. ලෞකික වශයෙන් හිතේ යම්කිසි පිරිසිදු භාවයක් ඇතුළේ සමතයක් වැඩිනවා. ලෞකික සමතයක් වැඩිනවා. ලෝකෝත්තර වශයෙන් කෙලෙස් නිවීමක් එතන කොහොමවත් තින්නේ නැහැ. පැහැදිලිවම පේනවා. එහෙනම් කෙලෙස් නිවීම හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ප්‍රඥාවෙන්. සමාධි උපනිශ්‍රයයි ඒ ප්‍රඥාවෙන් කරන වැඩේ පවත්වාගෙන යන්න. මොකද සමාධිය බලවත් වෙච්ච තරමට ඒ කියන්නේ හිතේ තියෙන නිස්කලංක භාවය ඒකාග්‍රතාවය බලවත් වෙච්ච තරමට ඒ බුද්ධලයාට හැකියාවක් තියෙනවා. හොඳින් නුවණින් මෙනෙහි කරන්න. එකයි සුද්ධ සිංහලෙන් කියන්නේ. හිතේ තියෙන වික්ෂිප්ත භාවය වැඩි නම්, කැළඹිල්ල වැඩි නම්, නීවරණ වලින් හිත වැහිලා නම් තියෙන්නේ. ඉතින් ඥානය මතුවෙන්නේත් නැහැ. විදර්ශනා කිරීමත් අතිශය දුෂ්කර වෙනවා. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? සමාධියයි ඥානයයි දෙකම සමසමව පවත්වාගෙන යන්න පාවිච්චි කරනවා ওই ලෝකෝත්තර ආනාපාන සතිය. එහෙනම් ලෝකෝත්තර ආනාපාන සතියේදී සමත විදර්ශනා යුගනද්දෝ වැඩෙනවා.